සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙතගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මස්සර පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙතගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ අංක 405 ඒ කටුගස්තොට පාර මහනුවර ලිපිනේ පදිංචි ලයනල් රඹුක්වැල්ල මහතා උපුලි රඹුක්වැල්ල මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයාණන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ
සම්මා සම්බුද්දස්ස අත්තා හවේ ජිතං සෙය්‍යෝ යාචායන් ඊතරා පජා අත්තදන්තස්ස පෝසස්ස නිච්ඡං සංචත චාරිනෝති සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්තුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් අභිභවනය කරමින් දිනන එකම මහත්ඵල මහානිසංසදායක දානමය පින්කම තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් මහ රජාණන් වහන්සේ ආරමුණු කරගෙනයි දේශනා කරන්නට යෙදුනේ. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට ඔබ මේ කාරණා දැන් මනාව ලෙස හොඳාකාරවම දන්නවා. තමන්ට විතරක් සද්ධර්ම ශ්‍රවණය කරමින් තනිවම සසරින් එතර යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඊට වඩා අපිත් මේ සංසාර සාගරයෙන් ඈතර වෙන්නයි යන්නේ. තවත් බොහෝ පිරිසක් අපි සමගම සංසාර සාගරයෙන් ඈතර යන්න නම් මේ ශ්‍රී සද්ධර්මය බොහෝ දෙනෙකුට දානය කරන්න ඕනේ. ඒ මහත් වූ අනුකම්පාවෙන් අද මේ කල්යාණ මිත්‍ර ඔබ හැම දිනම එකතු පාදා වුණේ තමනුත් ධර්ම ශ්‍රවණය කරමින් බොහෝ දෙනෙකුට ධර්මයේ දානය කරන්න බෞද්ධ රූපවාහිනිය තුලින්. ඒ තුලින් ඔබ සියලුම දෙනා මහා ධර්ම දානපතියන් බවට පත් වෙනවා. ඒ වගේමයි සසරින් එතර යන්න බණ අහන්නම ඕනේ. ධර්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් අද සද්ධර්ම ශ්‍රාවකයන් බවටද මේ මොහොතේපත් වෙනවා. පිරිතුරි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා බණ අහන ලොකු කුඩා හැම කෙනෙක් ළඟම මහත් වූ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුවෙන් යුක්තවම බණ අහන්න ඕනේ. මොකද්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින
පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණී කරන්ට ඕන බව අපේ පියාණන් වහන්සේ පැහැදිලි කළා. එහෙමනම් අපි හැමෝම ඒ විදිහටම සද්ධර්ම ශ්‍රවණී කරමු. මේ උතුම් වූ කුසලයෝ ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් එක ගාථා රත්න දෙකක්. දෙවෙනි ගාථා රත්නය මේ දේශනාවෙම මේට යටින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සඳහන් කරනවා අපේ බුදු පියාණන් වහන්සේ මේ ගාථා රත්න දෙකෙන් ධර්මයේ දේශනා කළේ නමෙන් එච්චර ප්‍රසිද්ධ නැති අප්‍රකට බ්‍රාහ්මණයෙක් අරමුණු කරගෙන. එක බ්‍රාහ්මණයෙක් අපේ භාග්‍යවතුන් වහන්සේව හම්බ වෙන්න ඇවිල්ලා ඔහුට දැනගන්න ලැබිලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ලෝකයේ තියෙන සියල්ලම මනා ලෙස දන්නවා කියලා. මෙලොව පරලොව සුගතියේ කොහෙද? මෙලොව පරලොව කියලා දෙයක් තියෙනවද? යහපත අයහපත කියන්නේ මොනවද? සසර කියන්නේ මොකද්ද? අපි යම් දෙයක් කරනවා නම් ඒක කොයිතාක් දුරට සාධාරණයිද? වැරදිද නිවැරදිද? අපි කෙසේනම් මේ සසරේ යා යුතුයිද? මේ ලබාපු ජීවිතය අපි කොහොමනම් ගමන් කළ යුතුයිද? මේ හැම කාරණාවකටම භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දන්නවා. ඒ නිසා කල්පනා කරනවා බවත් බුදුරජතේ මේ අර්ථයම දන්නවා. අර්ථය කියලා සඳහන් කළේ මං ඊට සඳහන් කරපු කාරණා. අනර්ථයත් දන්නවද? අර්ථය දන්නවා. නමුත් අනර්ථය දන්නවද? එහෙම කල්පනා කළා. බුදුරජාණන් වහන්සේගේ මම්ම ගිහින් මේක අහන්න ඕනේ. මෙන්න මෙතන හුඟක් ලොකු කතාවක් තියෙනවා. මම්ම ගිහිල්ලා මේක බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ඕනේ. මෙන්න මේ කාරණාව යටතේ ධර්ම කාරණා හුඟක් තියෙනවා. නමුත් බොහොම කෙටියෙන් එක කාරණාවක් අපේ පින්නතුන්ට මතක් කළොත් සසජාතකයේ ආශ්‍රය කරගෙන සසජාතකේ හා බෝසතාණන් වහන්සේ හා කුලේ ඉපදුනා. සක්දේව මහ රජාණන් වහන්සේ මේ හා බෝසතාණන් වහන්සේව පරීක්ෂා කරන්න ඉන්නේ. තවත් හා බෝසතාණන් වහන්සේට යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. දේවල්ලෙක්, හිවලෙක්, වඳුරෙක්. මේගොල්ලෝ ඔක්කොම ළඟ ආහාර තියෙනවා. ඒගොල්ලන්ට සිල් රකින්න, බණ අහන්න, පින් කරන්න කියලා අනුශාසනා කරලායි තියෙන්නේ. කවුද? බෝසත් හාරජුරු. එහෙනම් ඒ කාරණාව යටත් තුඟක් කාරණා තියෙනවා. තිරිසන් සත්තුන්ට පින් කරන්න පුළුවන්ද? තිරිසන් සත්තුන්ට භාවනා කරන්න පුළුවන්ද? තිරිසන් සත්තුන්ට දන් දෙන්න පුළුවන්ද? ඇයි බැරි? තිරිසන් සත්තුන්ට දන් දෙන්න බැයි නම්
තිරිසන් සත්තුන්ට පින් කරන්න බැයි නම්, තිරිසන් සත්තුන්ට පවා සිල් රකින්න බැරි නම්, ආන් එකට තියෙන හොඳම උදාහරණය තමයි සස ජාතකය කියලා කියන්නේ. මං කියන්න ආවේ සක් දෙවියන්ට මතක් කරනවා මේ හා බෝසත් රජුරු කල්පනා කරනවා මට අනිත් අයට වගේ නෙවෙයි මම කන්නේ තනකොළ, කෙනෙක් මගෙන් මොනවා හරි ඉල්ලගෙන આવොත් ඒගොල්ලොන්ට තනකොළ මන් දෙන්නේ. ඒ නිසා කමක් නැහැ මගේ ජීවිතේ පූජා කරනවා. සක් දෙවිඳුන්ගේ පඬු ඇඹුල් අසන උණු වෙන්නේ මේ නිසා, සිල් තේජස නිසා. ඇත්තටම ওই දෙන්නම් කිව්වට දෙයිද? බලන්නයි යන්නේ. බලන්න ආපුහම ගිනිමෙලියක් ගහන්න කිව්වා. ගිනිමෙලිය ගහලා ඉවරනාම ගිනිමෙලිය ළඟට ඇවිල්ලා 3 වතාවක් නාද කරලා සඳහන් කරනවා මගේ ඇඟේ මැක්කෙක් ආදී සත්තු ඉන්නවා නම් ඒගොල්ලෝ ඔක්කොම හැලේවා පණ බේරගෙන මගේ ඇඟින් යන්න. මං ගිනි ගොඩකටයි පයින්න යන්නේ. හොඳට ඇඟ සූදානම් කරගෙන ගිනි ගොඩට පයින්නකොට සඳහන් කරනවා හරියට හිම් බෝලයක් ඇතුළට වැටෙනවා වගේ කියලා, හිම ගොඩක් ඇතුළට වැටෙනවා වගේ. සීතල සිහිල් දිය ගංගාවකට වැටෙනවා වගේ කියලා. ඒ වෙලේ යහන්නේ සක් දෙවිඳුගෙන් මේ ගින්නෙන් පිච්චෙන්න එපා නමුත් පිච්චෙන්නේ නැහැ කිව්වහම ඒ වෙලේ සක් දෙවිඳු මතක් කරනවා මම බමුණෙක් නෙවෙයි, මං සක් දෙවිඳු. මං ආවේ ඔබගේ දාන පාරමිතාව හරියටම සම්පූර්ණ කරනවාද කියලා බලන්නයි. ඒ වෙලේ මතක් කරනවා සක් දෙවිඳුනි, ඔබ නෙවෙයි මුළු ලෝකෙම මන් ළඟට මාව හොයාගෙන ආවත් මට දෙන්න බැරි දෙයක් නෑ කියලායි සඳහන් කළේ. ඒ තරම් සියල්ලම මට දන් දෙන්න පුළුවන් කියන කාරණාව පැහැදිලි කළා. එහෙමනම් කාරණා දක්වනවා මෙතන සක් දෙවිඳුන්ගේ සතුට. එදා සක් දෙවිඳු හාරජ්ජුරුත් එක්ක කතා කරපු වචන ටිකෙන් සතුටු වෙලා අස්පනා පිටම සත්‍ය දැකගෙන අංජනකූට පර්වතය මිරිකල අරගෙන ඒ අරගන්න අඳුන් වලින් කල්පයක් පවතිනකන් කල්පයක් පුරාවටම මේ ලෝකේ දානානිසංසය කොයිතරම් පවතිනවද, දානානිසංසය කොයිතරම් ශ්‍රේෂ්ඨයිද, දානී කියන්නේ මොන වාගේ කාරණාවක්ද, ඒ කාරණාව මේ මුළු ලෝකෙම දැනගන්න ඕනි කියලා මේ හඳේ හාරුව ඇඳ කියන කාරණාව සකස් කරනවා. මේ කාරණාව අද නූතනයේත් එක්ක ගලපනකොට බොහෝ අය අපිට ඇහෙනවා සමාජයේ කියන හුඟක් අහිංසක මිනිස්සු මේගොල්ලෝ. හඳේ කොහෙද හාවා කියලා. හඳේ හාවෙක් නැති බව අපි කවුරුත් දන්නවා. එහෙමනම් කෝ හාවා? පින්තුනි හාවෙක් හඳේ නෑ. හැබැයි සඳහන් කරනවා ඉරිදි බලයෙන් මේ අංජනකුට පර්වතයේ මිරිකල අරගෙන සාරයෙන් සිතියම් කරන්නේ හාවෙක්ව හඳේ කියලායි සඳහන් කරන්නේ. ඒක විද්‍යාවකට හොයාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හඳට ගිහින් බැලුවොත් හඳේ හාවෙක් නෑ. හැබැයි එහෙමනම් අපිට මෙහෙම කියන්න පුළුවන්. අපේ පෘථිවි ගෝලයේ වටේ හඳ කැරකෙනවා. ඒකට හුඟක් කාලයක් යනවනේ. ඒ විතරක් නෙවෙයි අපි මේ පය ගහලා ඉන්න මහ පොළවත් සූර්යය වටා කැරකෙනවා නම් එහෙමනේ කියන්නේ. සූර්යය වටා කැරකෙනවා. සූර්යය වටා කැරකෙන මේ ග්‍රහ ලෝකය මේ පඨවිය තමන් වටේටත් කැරකෙනවා. ආන් ඒ නිසානේ අපිට පැය 24ක් කියන්නේ දවසක් කියන්නේ. එහෙනම් හඳත් තමන් වටේටම කැරකෙනවා. විතරක් නෙවෙයි මේ පෘථිවිය වටේටම භ්‍රමණය වෙනවා. එතකොට අපි හිතමුකෝ හඳේ හාවෙක් ඇඳනම් එක පැත්තක විතරක් නම් ඇඳේ කොහොමද ඔච්චර අපිට හැමදාම ඉර හඳ කැරකෙනවා නම් අපිට කොහොමද හඳේ හාවෙක් ඉන්නවා කියලා පේන්නේ? හඳ දිහා අපි බැලුවොත් එතන තියෙන්නේ ඉරිදි බලය පිළිබඳව පවතින කාරණා. මහා ඉරිදි බලයක පවතින විශේෂ කාරණා
අපිට කවදාකවත් සාකච්ඡා කරලා අවසන් කරන්න බෑ. ආන් ඒ නිසා අචින්තය කියන සූත්‍රයේදී අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා ජායිස්ස භික්කවේ ඥානවිසෝ අචින්තයෝ නචින්තේතබ්බෝ. මහණෙනි ඉරිදි බලලාභින්ගේ ධාන විශේෂ ගැන කවදාකවත් සාකච්ඡා කරන්න පාචින්තෙයයි. ඒක හිතලා නිම කරන්න බෑ කියලා දේශනා කළා. ඉතින් අපි මේ කාරණා මනාව තේරුම් ගන්න ඕනේ. මම මෙතන කියන්න ආවේ ඔය කාරණාව පැහැදිලි කරපු ගමන් කෙනෙකුට හිතෙනවා තර්ක කරන්න. තර්ක ගොනු කරන්න. තර්ක කරනවා එහින් දිනන්න මෙහින් දිනන්න අපි ඇත්ති තරම් තර්ක යොදනවා. නමුත් තර්ක කරලා බොරුවක් කියවන ගමන් මොකද වෙන්නේ? පවක් නෙවෙන්නේ. තර්ක කරන ගමන් බොරුවක් කියවන ගමන් මොකද වෙන්නේ? පවක් වෙන්නේ. ආන් ඒ නිසා පැහැදිලි කළා තමන්ට මේ කාරණාව හැබෑද නැද්ද කියන එක අඳුන ගන්න නම් මොකද කරන්න ඕනේ? තෙමේම ධානය ලබාගෙන අභිඥා උපදවගෙන හොයලා බලන්න ඕනේ මේ කාරණාව හැබෑද බොරුයිද කියලා. ඒක එක්කිනත් එක තර්ක ගොනු කරලා කතා කරලා පවුපුරව ගන්නවට වඩා තමන්ම හොයාගන්න යෝනි කියන එකයි මේ උගන්වන්නේ. ඒකට ඕන තරම් නිදහස අපේ භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය දීලා තියෙනවා. ආන් ඒකට මෙතන හොඳ උදාහරණයක් කියලා මම මතක් කළේ ඒකයි. අර්ථය දන්නවා නමුත් අනර්ථය දන්නේ නැද්ද? දන්නවද? මේක මම්ම ගිහින් උන්වහන්සේගෙන් අහන්න ඕනි. එතකොට මේ බ්‍රාහ්මණය තමන්ම මේක අහන්න භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා පැත්තකට වෙලා වාඩි අරගෙන වන්දනා කරලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරගෙන බුදු පියාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ අර්ථය දන්නවා යහපත කියන එක දන්නවා ඒක මම පිළිගන්නවා හැබැයි ස්වාමීනි ඔබ වහන්සේ අනර්ථය දන්නවද දන්නවනම් මට ඒක පැහැදිලි කරලා දෙන්න කිව්වා මෙහෙම කාරණා බුදු පියාණන් වහන්සේත් එක්ක හුඟක් සාකච්ඡා කළා ආන් එහෙම සාකච්ඡා කරන වෙලාවේ ඊටමත් සරල කෙටි වචන ටිකකින් භාග්‍යතුන් වහන්සේ විශේෂ පැහැදිලි කිරීමක් කරනවා බමුණ ඉර උදා වෙනතුරු යම් කෙනෙක් නිදා ගන්නවා නම් අන්න ඒක අනර්ථයක්මයි කියලා දේශනා කළා. ඉර උදා වෙනකම්ම යම් කෙනෙක් නිදා ගන්නවා නම් ඒක Tamanට කරගන්න මහ විනාශයක්. අපි කවදාකවත් හිතපු කාරණාද මේ? ඒකට ඊළඟට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා කම්මැලිකම යම් කෙනෙක් කම්මැලි නම් ඒක Tamanට කරගන්න මහ විනාශයක් කියලායි දේශනා කළේ. බමුණ ඒක Tamanට කරගන්න මහ විනාශයක්. බමුණ යම් කෙනෙක් ළඟ චණ්ඩිකම තියෙනවා නම් සරපරුෂ චණ්ඩිකම තියෙනවා නම් ඒක Tamanට කරගන්න මහ විනාශයක්. ඊට පස්සේ පැහැදිලි කළා බමුණ කටයුතු දිග්ගස්සනවා නම් දැන් තියෙන දේ හෙට කල් දානවා නම් හෙට තියෙන දේ නෑ අනිද්දාට කල් දානවා නම් යම් කෙනෙක් කටයුතු දිග්ගස්සනවා නම් ඒකෙන Tamanට අනර්ථයක් කරගන්න කෙනෙක්. ඊළඟට පැහැදිලි කළා බමුණ තනිවම තැන් වල අවශ්‍ය නැති වෙලාවෙත් ඇවිදිනවා නම් අන්න ඒකේනා Tamanට මහ විනාශයක් අනර්ථයක් කරගන්නවා. අවසාන කාරණාව පැහැදිලි කළා බමුණ අඹුවන් ගන්නවා නම් එතනදී Tamanට විනාශයක් කරගන්නවා. Tamanට නියමිත වෙච්ච බිරිඳ ඉන්නකොට වෙනත් බිරිඳක් අරගන්නවා නම් ඒගොල්ලෝ Tamanට අනර්ථයක් කරගත්තයි කියලා බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා. එවනම් මෙතන දේශනා කළ මේ කාරණා බොහෝම කෙටි. හැබැයි කොයිතරම් කෙටි වුණත් කෙටි වචන ටිකක් වුණත් මේකේ යට විතරක් සාකච්ඡා කරන්න හුඟක් ධර්ම කාරණා තියෙනවා. දැන් බමුණ ඇහුවේ භාග්‍යතුන් වහන්සේගෙන් අනර්ථය පිළිබඳව මට වෙන අනර්ථයට මං කරගන්න කාරණා මට කියලා දෙන්න ස්වාමීනි. එහෙනම් මේ කාරණා ටික සියලුම අනර්ථ කරන කාරණා අතර විශේෂයි. Tamanට කරගන්න විනාශකාරී දේවල් අතර මේ කාරණා ටික විශේෂයි කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඒ විශේෂ කාරණා ටික නැවත මතක් කරනවා ඉර උදා වෙනතුරු නිදා ගැනීම.
පිරිතරි භාග්‍යතුන් වහන්සේ. අපි පිරිතුන් දැන් ඒක හොඳට දන්නවා කියලා මං හිතනවා. පැයකුත් විනාඩි 20කුත් තමයි සැතපෙන්නේ. නමුත් අද වෛද්‍යවරු නම් මතක් කරනවා අඩුම පැය 6ක් 7ක් 8ක්වත් නිදාගන්න එක බොහොම හොඳයි කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ තථාගත ශ්‍රාවකයන්ට නිදාගන්න භාග්‍යතුන් වහන්සේ අවසර දීලා තියෙන්නේ පැය 4යි. පැය 4යි අපිට නිදාගන්න බොහෝ වෙලාවට අවසර දීලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. එතකොට අපි මොකද කරන්නේ? පැය 4ට අපි සැතපෙන්නේ. නේ අපි ඊට වැඩි කාලයක් හොයනවා. අපි පිළිතුරු මෙහෙම හිතන්නකෝ. දවසට අවුරුද්දට දවස් 365යි. මගේ වයස අවුරුදු මං ජීවත් වෙන්නේ 60යි නම්. ඔය 60 ඇතුලේ දවස් කීයක් තියෙනවද? ගණන්ලා බලන්නකෝ. පැය 24 දවස් කීයක් තියෙනවද ඔය අවුරුදු 60 ඇතුලේ? බොහොම අඩු කාලයක් නේ. ගණන්ලා බලන්න වෙලාවක. එතකොට හිතෙයි අවුරුදු 60ක් කියන්නේ මේ තරම් පුංචි කෙටි කාලයක්ද? එහෙමයි හිතෙන්නේ. මෙච්චර දවස් ගානක්ද? ඔය දවස් ගානේ ඇතුලේ අපි ගමන් බිමන් යන්නේ, අපේ පෞද්ගලික වැඩ කරගන්න, රාජකාරී වැඩ කරන්න ඔය කාලේ වෙන් කරපුවාම රාජකාරී වැඩ කරන්න අපි පැය 6ක් විතර වෙන් කරමුකෝ. පැය 6යි. ඒ වගේම තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්න උදේටයි දවල්ටයි හැන්දෑවටයි අපි එතෙන්ට පැය 4ක් විතර වෙන් කරමුකෝ. එතකොට 6යි 4යි 10යි. එතකොට අපි වෙන් කරමුකෝ නිදාගන්න පැය 8ක් විතර වගේ. එතකොට පැය 8ක් විතර වෙන් කරපුවාම එතකොට පැය 18යි. එතකොට ඉතිරි පැය කීපය තුල අපි මොනවද කරන්නේ? අපිට හුඟක් වෙහෙසයි. අපි කියනවනේ අපිට හුඟක් වෙහෙසයි, මහ පුදුම මහන්සියක් තියෙන්නේ. ආන්ගේ මහන්සිය නැති කරගන්න අපි එක රූප වාහිනී ඉස්සරහින් හරි ඉඳ ගන්නවා. මිනිස්සු රාගයෙන් මත් වෙලා, දේශයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා මේ නටන ගැයුම් වැයුම් දිහා බල බල අපි විවේක ගන්නවා. ඊළඟට අපිත් එක අල්ලාප සල්ලාපේ දෙන්න බොහෝ දෙනෙක් ආවෝ. එතෙන්ටලා ඉඳගෙන ඕන නැති කතා දෙතිස් කතාවම අපි ඒ කතාව තුළ සිද්ධ කරනවා. අපිට සිල් රකින්න වෙලාවක් තියෙනවද? අපිට බණ අහන්න වෙලාවක් තියෙනවද? අපිට පින් කරන්න වෙලාවක් තියෙනවද? හැබැයි නෑ, අපි කාලය වෙන් කළා මොකේද? හොඳට නිදාගන්න, හොඳට විවේක ගන්න, හොඳට වැඩ කරන්න. එතකොට මගේ නිවන වෙනුවෙන් මං කරගත්ත කියලා දෙයක් තියෙනවද? මගේ නිවන වෙනුවෙන් මම මොන හරි දෙයක් මට කියලා කරගත්තද? ඔන්න ඔය කාරණාව දිගින් දිගට දොරින් දුරට හිතුවොත් මට මං ගැනම දුක හිතෙනවා. කල්පනා කරලා බලන්න එක. එහෙමනම් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරේ නිදි වරාගෙන හරි සංසාර සාගරයෙන් ඈතර යන්න වෑයම් වඩන්න කියලා. ඒකට අපේ බුදුරජාණන් වහන්සේත් ඒක එහෙමම සිද්ධ කළා. උන්වහන්සේ සතපුනේ පැයකුත් විනාඩි 20යි, තථාගත ශ්‍රාවකයන්ට පැය 4යි. එතකොට අපි ඒක එහෙම වෙන්න ඕනේ. සමහර කාලවල වලට මහරහතන් වහන්සේලා මහරාත්‍රියේදී නිදි වරාගෙන භාවනා කරනවා. අපි පින්තුම් බලන්න සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා සංසාරයෙන් එතර ගිහිල්ලා මේ මහරාත්‍රියට නිදාගන්න එක පැත්තකින් තියලා අවුරුදු 30 ගාණක් එක දිගට හරි බණ භාවනාවන් වලට සම්බන්ධුණා. උන්වහන්සේලා සසරින් එතර ගියා කියලා දැන් විවේක ගන්න ඕනි කියලා පැත්තකටලා හිටියේ නේ. සසරින් එතර යන්න භාවිතා කරපු ක්‍රමයම සසරින් එතර ගිහිල්ලත් භාවිතා කළා. මහාසිව මහරහතන් වහන්සේ ගෝල ස්වාමීන් වහන්සේලා 30000ක් ඉන්නවා. රහත් වෙන්න කොච්චර කාලයක් වෙරවැයන් ගඩුව කියලා සඳහන් කරන්නේ. මේ දේශනාව මීට කලින් සිද්ධ කරලා තියෙනවා. අවුරුදු 30ක් ඇඳක පිටකොන්ද තියලා නැහැ කියලා සඳහන් කරන්නේ. අවුරුදු 30ක් ඇඳක පිටකොන්ද තියලා නැහැ. උන්වහන්සේ ඇඳෙන් නැගිටිනකොට
මම රහත් වෙලයි නැවත මේ ඇඳේ නිදිය ගන්න කියලා ඇඳ කෙලින් කරලා බිත්තියට හේතු කරලා තියන්නේ. සඳහන් කරනවා සක්මන් භාවනාව වඩලා සක්මන කෙරෝලේ ගිහිල්ලා ඉඳ ගන්නකොට මේ සක්මනේ පුරාවටම වැලිවල ලී කියලා. එයි යටිපතුල් පැලිලා. යටිපතුල් පැලුනහම ගොපළු ළමයි ඉන්දිකටුයි නූල් බෝලයි අරගෙන එනවා කියලා සඳහන් කරනවා. මහා ශිව ස්වාමීන් වහන්සේගේ ලේ ගලන වැලි තැවරුණු තුවාල මහණ්ඩ. රහතන් වහන්සේ නමක් වුණාම 30000ක ශිෂ්‍ය මහරහතන් වහන්සේලා අපි යමු අපේ ගුරු පියාණන්ට උපස්ථාන කරන්න කියලා එනකොට සක්දේවිඳු කල්පනා කරනවා මං වාගේ උපස්ථායකයෙක් ඉන්නකොට වෙන කාටවත් උපස්ථාන කරන්න මන් දෙන්න ඕනේ. ළඟට ඇවිල්ලා පාද සම්බාහනය කරලා පිරිසිදු කරලා සෝදලා සක්දේවිඳුම මහරහතන් වහන්සේගේ දෙපා වලට අත තියලා සම්බාහනය කරනකොට පිරිමදිනකොට අර තුවාල වෙලාලේ වැගිරි තිබුණ කකුල් යටිපතුල වලින් සඳහන් කරන පුංචි ළමයෙකුගේ කකුල් වගේ වෙනවා කියලා කාගේ සිරිපාද මහා සිය ස්වාමීන් වහන්සේ සසරින් ඈතර යන්නේ අවුරුදු 30ක් වෙරවැයන් වැඩුවා. හැබැයි මම අවුරුදු 30ක් වෙරවැයන් වඩන්නේ මොකටද? පංචකාමී පසිදුවන්ට. මගේ ස්වාමියා පෝෂණය කරන්න, මගේ බිරිඳ පෝෂණය කරන්න, මගේ දරුවෝ පෝෂණය කරන්න, මගේ પરම්පරාව පෝෂණය කරන්න, මගේ කුලය පෝෂණය කරන්න, මගේ ඥාතිවරු පෝෂණය කරන්න. උකටයි අපි. බලන්න අපි කොයි තරම් අඥානයිද කියලා. තමන්ටම තියෙන සිත තමන්ම නැති කරගන්නවා. එහෙමනම් නිදි වරාගෙන හරි වෙරවැයන් වඩන්න ඕන සසරින් එතර යන්න. මගේ ජීවිතේ නැතුව ගියට කමන්නේ. මරුණත් කමන්නේ මම මෙතනින් මම නැගිටින්නේ. හොඳම උදාහරණයකට ගන්න විකාල භෝජන ශික්ෂාපදයේ මට සසරින් එතර යන්න කොයිතරම් වීර්යයක් තියෙන්න ඕනේද? දැන් ගොඩක් අය හිතන්නේ 12න් පස්සේ ආහාර ගන්න හොඳ නැහැ කියලානේ. එහෙම කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ විකාල භෝජන විකාලී ආහාර ගැනීම ගැලපෙන්නේ. එහෙනම් විකාලී කියන්නේ 12න් පස්සේ නෙමෙයි. සමහර විටකදී විකාලී කියලා කියන්නේ නිවැරදිවම බැලුවොත් එහෙම ඉර අවරට ගියපුවාම. ඒ කියන්නේ මධ්‍යහ්නේ ඉක්ම ගියපුවාම. අපි ඉරාවරට යනවා කියලා කියන්නේ හැන්දෑවටත් කියනවනේ. නමුත් ඒක හැන්දෑවට කියන එක නෙමෙයි මේ කියන්නේ මධ්‍යහ්නේ ඉක්ම ගියපුවාම. මධ්‍යහ්නේ හරියටම හදාගන්න ඕන වෙන්නේ කොහොමද? මධ්‍යහ්නේ හරියටම හදාගන්න නම් සූර්ය උදාවත් එක්කයි ඒක බලන්න ඕනේ. එතකොට අපි හිතමුකෝ දවසට එක වතාවයි නම් මම ආහාර ගන්නේ උපරිම දෙපාරයි නම් අපි තුන් වතාවම ආහාර ගන්නවා කියලා හිතන්නකෝ. මුළු ජීවිත කාලෙම අපි හුරු කරලා තියෙන්නේ මොකද්ද? මගේ ජීවිතයේ වයස අවුරුදු 40යි 50යි නම් දවසට තුන් වතාවම ආහාර ගන්නවා. එතකොට මට ආහාර නැතුව බෑ. එක වේලක් විතරක් දවසට මම අනුභව කරලා හිටියොත් ඉතිරි වේල් දෙක මගේ ඔළුව මට කියන්නේ නැද්ද දෙන්න කියලා ඉල්ලන්නේ නැද්ද? බඩගිනි. වේදනාව දැනෙනවා. ඇඟට පර නැතුව යනවා. ඇඟ දුබල වෙනවා. බඩ රිදෙනවා. බඩ දනවා. බඩ දනකොට ඒක කෙලින්ම ඔළුවට වදිනවා. ඊට පස්සේ හිසෙරු දව දැනෙනවා. එතකොට විකාල භෝජනේ රකින්න හිතෙනවද මට? උදේ ඉඳලා හිතුව රකින්නවද මං කියලා. හැබැයි හැන්දෑ වෙනකොට මට හිතෙනවා මොනවා හරි තිබ්බොත් නම් හොඳයි. අඩුම බිස්කට් එකක්වත් කියලා හිතෙනවා. නමුත් මේ විකාල භෝජනීය පිළිබඳව කාරණා කතා කරනකොට මේ වීර්ය පිළිබඳව මේ මතක් කරන්නේ. කොයි තරම් වීර්යයක් අපිට තියෙන්න ඕනේද? අපේ පින්තුන් හිතන්නේ මට සසරින් එතර යන්න කොයි තරම් වීර්යයක් තියෙන්න ඕනේද? මට යහපතක් කරගන්න මට කොයි තරම් වීර්යයක් තියෙන්න ඕනේද? මං එක වේලක් නොකා හිටිය කියලා මම මැරෙනවද? එක වේලක් විතරක් මං දවසට ආහාර අරගෙන වේල් දෙකක් මම මග හැරියොත් මම මැරෙනවද? නෑනේ, මැරෙන්නේ නෑනේ. එහෙක මම දැනත් එහෙනම් මං ඇයි තව ආහාර හොයන්නේ?
දැන් තේරෙනවද කොයිතරම් අපි සැපේට අහු වෙලාද කියලා? ඒක නතර කරන්නවත් මට වීරියක් තියෙනවද? අපි හිතමුකෝ නතර කරන්න වීරිය වඩාගෙන යනවා. වඩාගෙන යනකොට කොයි තරම් අමාරුයිද? පුදුමාකාර අමාරුවක් තියෙන්නේ. හැබැයි ටික කාලයක් යනකොට ඒක හොඳට හුරු වෙනවා. ඊට පස්සේ මහා ශ්‍රද්ධා සම්පන්නෙක් වගේ සතුට සිතින් ප්‍රකාශ කරන්න පුළුවන් මමත් විකාල භෝජන ශික්ෂාපදය ආරක්ෂා කරනවා. එහෙම කියන්න පුළුවන් ඉන්නේ හුඟක් දුක් විඳලා දිනපුවාම නෙවෙයිද? හුඟක් දුක් විඳලා දිනපුවා. එහෙමනම් දිනන්න වීරියක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ රෑ නිදි වරාගෙනත් සංසාර සාගරයෙන් ඈතර යන්න තරම් මහ පුදුම වීරියක් අපිට තියෙන්න ඕනේ. ඇතැම් පිරිස් අපිට කතා කරලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ වෙලාවක් නැහැ අපේ ජීවිතේ. නමුත් අපි රැට හරි කමක් නැහැ සද්ධර්ම ශ්‍රවණය කරනවා සසරින් ඈතර යන්න ඕන නිසා කියලා. එහෙම කතා කරන අය අතර ඔබත් මමත් ඉන්නවද? භාග්‍යතුන් වහන්සේ අපි දිහා බලන් ඉන්නවා නම් කොයිතරම් සතුටු වෙයිද? උන්වහන්සේ අපි දිහා බලාගෙන සාදු නාද දෙයි. මේ අහිංසක මිනිස්සු සංසාර සාගරයෙන් ඈතර යන්න වෙර වෑයම් වඩනවා කියලා. ඒක කාන්තාවක් බුදුරජාණන් වහන්සේලකට ගිහින් අහනවා ස්වාමීනි මම දැක්ක ස්වාමින් වහන්සේලා ගෙනියලිය පත්තු කරගෙන රැට එහා මෙහා යනවා පේනවා. ඒ ගෙනියලිය පන්දමට ඒ කන්දේ ඉන්න ස්වාමින් වහන්සේලා මේ ගෙදර ඉන්න මට රෑ එළි වෙනකම් පිටිකොටන මට පේනවා. ගිහි ජීවිත ගත කරන අපිට නම් සම්බාධ වැඩි ස්වාමීනි. ඒ නිසා කීයක් හරි හොයාගන්න හම්බ කරගන්න රෑ නිදි මරාගෙන මම මේ පිටි ටික කොටනවා. හෙට උදේ ඒවා ටික විකුණන්නේ. නමුත් ඔබ වහන්සේලාට මොනවද රෑ එළි වෙනකම් කරන්න තියෙන්නේ? ඔබ වහන්සේලාට අපි තරම් දුක් විඳින්න තියෙනවද? ඒලෙ බුදුරජාණන් වහන්සේ මතක් කළා උපාසිකාව ඒක එහෙම නෙවෙයි. ඔයගොල්ලෝ සම්බාධ සහිත ජීවිතයක් ගත කළාට උන්වහන්සේලාටත් පැවරුණු කාරණාවක් තියෙනවා. භික්ෂූන්ට පැවරුණු කාරණාවක් තියෙනවා. ඒ තමයි සසරින් ඈතර යන්න වෙර වෑයම් වඩන්න ඕනේ. සියල්ල මේ වෙනුවෙන් වෙහෙස කරවන්න ඕනේ. එහෙමනම් මෙතන ඉරේ ඉදාවනතුරු යම් කෙනෙක් නිදා ගන්නවා නම් අලස කෙනෙක් බවට කම්මැලි කෙනෙක් බවට පත් වෙනවා. අපරාධ කාලය හුඟක් වටිනවා. ලැබෙන තප්පර කීපයට හරි බණපදයක් අහන්න පුළුවන් නම් ඒකෙන් විවර වෙන්නේ තමන්ගේ සුගතිය. සමහරවිට අපි ඒකත් නැති කරගන්නවා. ඒ නිසා කාලයෙන් හොඳට ප්‍රයෝජන ගන්න නම් අඩුම තරමේ පුළුවන්කමක් තියෙනවා නම් අපි නිදා ගන්න කාලේ පවසීමා කරන්න ඕනේ. කාලයක් ප්‍රගුණ කරනකොට කම්මැලිකම නැතු වෙනවා. අපිට ඉරේලිය වැටෙන්න කලින් අවදි වෙන්න පුළුවන්. අවදි වෙලත් ඉතිරි කාලේ අඩුම තරමේ පැය භාගයක්වත් සද්ධර්ම ශ්‍රවණය කරන්න, බුද්ධ වන්දනාව කරගන්න, බුද්ධ පූජාව තියාගන්න. ගෙදර වැඩවලට පටන් ගන්න කලින් එහෙම කරන්න පුළුවන්. එhmenan බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා කෙනෙක්ගේ විනාශය උදාපත් වෙනවා ඉරේ උදාවන තුරුම යම් කෙනෙක් නිදා ගන්නවා නම්. ඊළඟට පැහැදිලි කළා අලස බව කම්මැලියයි ඉන්නවා. හැමදේම ලේසියෙන් පහසු විදිහට කරන්න හදනවා. කොයිතරම් සංකීර්ණ කාරණාවක් වුණත් ඒගොල්ලෝ බොහොම සරල විදිහට කරලා දානවා. හැබැයි සමහර ලාවට ගොරණැගිල්ලක් හදුවත් කඩාගෙන වැටෙන්න තියෙන ප්‍රතිශතය ඊට වැඩි. ඇයි? කම්මැලිකමින් කුසීතකමින් කලේ. පාදමුවත් ශක්තිමත් නැහැ වෙන්න පුළුවන්. අපි බොහෝ වෙලාවට කම්මැලි වෙනවා. දැන් නම් සිල් රකින්න බෑ. දැන් නම් බණ අහන්න බෑ. අර තියෙන වීරිය ඔක්කොම හීන වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි යම් කෙනෙක් එහෙම වද බන්ධනාදියටපත් වෙලා ඉන්න ගමන් අර නියපොතු ගලෝන, කෙස් ලොම් ගලෝන, හම ගලෝන අර හොරුන්ට අබමල් රේණුක තරම් හරි පුංචිම හරි වෛරසිතවිල්ලක් උපදවගෙන කිව්වොත් උඹ නැහේවා, උඹ විනාශ වේවා කියලා විදිහට හරි දේශ සහිත සිතවිල්ලක් උපදවගෙන කටයුතු කළා නම් එහෙම බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා ඒගොල්ලෝ මගේ ශ්‍රාවකයෝ නෙවෙයි කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ මොකද්ද කිව්වේ? දැන් මගේ ධනය අපිට නම් සාධාරණයිනේ. මගේ ධනය හොරු ගන්න ඇවිල්ලා මම ප්‍රාර්ථනා කරනවා අර හොරා දිහා බලාගෙන ඔයගොල්ලන්ට වස් වදින්න ඕනේ, හෙන වදින්න ඕනේ, හෙන පාත් වෙන්න ඕනේ, නිඳා වෙන්න ඕනේ, මිනිස්සු ගහන්න ඕනේ, උඹලව මරන්න ඕනේ.
මහපාරේ යන්න එපා. ඒ විදිහට මිනිස්සු බයිනවා. කරනවනේ. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා මහණෙනි යම් කෙනෙක් එහෙම ප්‍රාර්ථනා කරා නම් ඒගොල්ලෝ මගේ ශ්‍රාවකයෝ නෙවෙයි කියලා. බලන්නකෝ අපි හිතුවේ මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ මොකද්ද? එහෙමනම් ගැටීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ හැම මොහොතකම ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. එhmenan ඊළඟට පැහැදිලි කළා කටයුතු දිග්ගැස්වීම කියන කාරණාව. දැන් සිල් සමාදන් වෙන්න බෑ හෙට සමාදන් වෙන්න. දැන් දානි දෙන්න බෑ හෙට දානි දෙන්න. අද භාවනා කරන්න බෑ හෙට භාවනා කරන්න. එහෙම කල් දාන අය වුණතරම් ඉන්නවා. බුදු පියාණන් වහන්සේ පැහැදිලි කළා ওই කාරණාවට විශේෂ කාරණාවක්. අජ්ජේව කිච්ඡං ආතප්පං. මොකද ඒ කාරණාව? අද කල යුත්තේ අදම කරන්න ඕනේ. අජ්ජේව කිච්ඡං ආතප්පං. කවදාක්වත් කල් දාන්න එපා කියලා දේශනා කළේ. යම් දෙයක් අද කරන්න පැවරලා තියෙනවා නම් හැම වෙලෙම ඒක අදම කරන්න කිව්වා. ඇයි අදම කරන්න කිව්වේ? කෝ ජඤ්ඤා මරණං සුයි. කෝ ජඤ්ඤා කවුද දන්නේ? මරණං සුයි. හෙට මට මැරෙන්න වෙයිද කියලා. ඒ නිසා කල් දාන්න එපා කිව්වා. නහිනෝ සංගරං තේන නෑ මං හෙට මැරෙන්නේ නෑ. ඒක එහෙම නෑ ඒක වෙන්න බෑ කියලා කාටවත් කියන්න පුළුවන්ද? කාටවත් කියන්න බෑ. ඇයි එහෙම කියන්න බැරි? මහා සේනීන මච්චුණා. අදට වඩා එදා ඉඳපු සියලු සෙනග ඔක්කොම මේ වෙනකොටත් මැරිලා. නිසා කල් දාන්න එපා. කවුද දන්නේ මේ බණ ටික කියලා මෙතනින් නැගිටලා යන වෙලාවේ මැරලා වැටෙයිද කියලා? කවුද දන්නේ මේ ධර්ම දේශනාව අවසන් වෙලා දවස් 4කින් මැරෙයිද කියලා? කවුද දන්නේ ගෙදර ගිහිල්ලා අද රාත්‍රියේ රැයලි වෙන නිදාගත්තාම මම මැරෙයිද කියලා? කවුද දන්නේ මෙහෙම බණ කීකේ ඉන්නකොටම පොට උඩ මම මැරලා වැටෙයිද කියලා? අපි කවුරුත් ඒ කාරණා දන්නේ නැහැ. ඒ නිසා හරි අපරාධයක් අපිටම කරගන්නේ හෙටට කල් දාන එක හැම දෙයක්ම. හැම වෙලේම උත්සාහ කරන්න භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් අද කළ යුත්තේ අදම කරන්න ඕනේ. ඒකට නැකත් බල බල ඉඳලා වැඩක් නැහැ. හොඳම නැකත තමයි අද කියන නැකත. මේ දැන් පටන් ගන්න ඕනේ. අද සිල් බින්දුන කියලා දැනගත්තොත් එහෙනම් හෙටම සමාදන් වෙන්න. හෙට උදේ ඉඳලා මං සිල් රකින්නම්. එහෙම නෙමෙයි. දැන් බින්දුනොත් දැම්ම හිතන්න ඕනේ. දැම්ම සමාදන් වෙන්න ඕනේ. දැන් ඉඳලා මං රකින්නවා. දැන් බින්දුනා. නමුත් දැන් ඉඳලා මං රකින්නවා. මැරිලා ගියොත් එහෙම ඉන්න වෙලාවේ ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. ඇයි? මොකද මම සිල් බින්දුනා නැවත ඒ මොහොතේම සමාදන් වෙලා ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වුණා. එතකොට අපි සසරේදී අසරණයිද? නෑ සසරේදී අසරණ නෑ. අද කලියොත් අදම කළ. ඊළඟට පැහැදිලි කළා තනි තනියෝ තන තන ඇවිදීම. තනියෙන් දැන් තැන්වල ඇවිදිනවා. මහරය ආඥා කරවලා තියෙන රජුරු යන්න එපා මේ වෙලාවට. අසුවල් තැන් වලට යන්න එපා. හොරු වගේ හොරකමේ මහරය යනවා වගේ අපි තැන් වලට යනවා. සමහරවිට මහරය ඝන අන්ධකාරයේ තැන් වල අපි යන වෙලාවට අවශ්‍ය නැති තැන් වලට අපි යනකොට සමාජයේ ඉන්න මිනිස්සු පව බලාගෙන ඉන්න පුළුවන්. අපි හිතමුකෝ මෙතන ඉන්නවා සිල් සමාදන් වෙන සිල් ආරක්ෂා කරන පුරුෂයෝ කවදාකවත් මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා. හැබැයි මද්ද්‍රව්‍ය හලකට යනවා. යනකොට අනිත් මිනිස්සු බලන් ඉන්නවට වඩා මේ පුජ්‍යලේ දිහා මිනිස්සු බලන් ඉන්න ප්‍රමාණය වැඩි. ඇයි වැඩි? මේ කවදාකවත් මේ මද්ද්‍රව්‍ය බොන්නේ නැති සී සමාදන් වෙන මිනිහත් මේ කරගන්න යනවා. අන්න සුදුසු නැති වෙලාවෙ තැන් වල හැසිරෙන්න එපා. තනි තනියම තැන් වල යන්න එපා. ජීවිතේ ලොකු අනතුරක තියෙන්නේ. තනියෙන් යන ගමන බොහොම භයානකයි. වෙනතුනි සියලු දෙනාට සම්බුද්ධ ශාසනය ගමන් කරන්න ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ ගුරුවරුන් අතර පරම ගුරුවරයා ලෝතර බුදුරජාණන් වහන්සේ. මටත් පැවිදි වෙන්න ගුරුවරයෙක් අවශ්‍යයි. ඔබටත් සංසාර සාගරයෙන් එතර යන්න ගුරුවරයෙක් අවශ්‍යයි. සීල් රකින්න හැටි කියලා දෙන්නේ. ධර්ම කාරණා මනාලෙස පැහැදිලි කරලා දෙන්නේ. නොදන්න කාරණා දැනගන්න ඉගෙන ගන්න.
තමන්ගේ අතින් වෙන වැරදි අඩුපාඩු අනේ ස්වාමීනි මෙහෙමයි කියලා ඒ වැරදි අඩුපාඩු වලට අවවාද අනුශාසනා ගන්න. ඒවට හැබැයි ගුරුවරු සත්පුරුෂ ජීවිතයට අවශ්‍යයි. එහෙමනම් කල්යාණ මිත්‍රෙක් අපේ ජීවිතේ හිටියොත් අපේ ජීවිතේ කවදාකවත් වරදින්නේ නැහැ. මොකද එයාට අපෙන් ලැබෙන්න දෙයක් නැහැ. එයා අපි දිහා බලාගෙන සතුටු වෙන්නේ මේ අහිංසකයෝ මං වගේම සසරින් එතර යයිනි කියලා. ආන් එකට අනුකම්පා කරලා පාර පෙන්නලා දෙනවා. එහෙමනම් සඳහන් කරනවා තනි තනුවම තැන් වල හැසිරෙන්න එපා කියලා. අන් අඹුවන් ගැනීම කියන කාරණාව අවසාන වතාවට සඳහන් කළා. Tamanටම කියලා බිරිඳක් වෙන් වෙලාම ඉන්නවා. ඒ බිරිඳව අතහැර දාලා අඹුවන් කරා යනවා. දේශනා කළා තියෙනවා ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ යෝනරෝ ලද්දං විනාශේති තම්පරාභවතෝ මුඛං. මොකද්ද මේ කියන්නේ? පරාභවතෝ මුඛං පිරිහීමට හේතුවක්. පරාභව සූත්‍රයේ මිනිස්සුන්ගේ පිරිහීමට හේතුවක් තමයි ඉත්ති දුත්තෝ කියන කාරණාව, ස්ත්‍රී දුහෘත වීම. ඒ කාම සෙයියාවට කෙනෙක් හමු වුණොත්, ඒ කාම සෙයියාවට කෙනෙක් අහු වුණොත් කවදානම් කියලා මිදෙන්නේද? වැරදි කාම සේවනයේ තියෙන මහ භයානකකමවත් කවුරුත් දන්නවද? ඒකට ඕනෑ තරම් ධර්ම කාරණා පැහැදිලි කරලා තියෙනවා. අපේ ආනන්ද ස්වාමින් වහන්සේ එක් ආත්මික විශේෂයෙන් ඉපදුනා ස්ත්‍රියක් බවට පත් වෙලා. එතන පැහැදිලි කරනවා තාත්තා ස්ත්‍රී දුහෘත වෙලා ඒ නිසා තාත්තා ළඟට ගිහින් කියනවා මගේ තාත්තේ මේ පෙර ඈත අතීතී මගේ තාත්තේ කාම සේවනයේ හැටි තාත්තා දන්නේ නැද්ද? ආත්ම වාර ගණනාවක් එක දිගට මන් නිරේ පැහුණා. නිරේන් නිදහස් වෙලා තිරිසන් අපායේ පැහුණා. හරි විචිත්‍රවත් මේ දේශනාව. බොහොම කෙටියෙන් මේ සඳහන් කරන්නේ. මගේ තාත්තේ දැනුත් මට ඒ කාරණා සිහි වෙනකොට මේ දැන් ඉඳිනවා වගේ මට බයයි. ඒ නිසා මගේ තාත්තේ ඔය කාම සේවනය අතහරින්න. ඕකට ඇබ්බැහි වෙන්න එපා. එහෙම කාරණා පැහැදිලි කළේ. ඒ වෙන කවුරුවත් නෙවෙයි. අද අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ එදා කාන්තාවක් බවට පත් වෙලා ඉපදිලා. රුජා නම රුජා රාජකුමාරිය. ඒකට හිතන්නකෝ වැරදි කාම සේවනයේ තියෙන අති භයානකකම මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ওই ජාතකේ. මහා නාරද කාශ්‍යප ජාතකේ. ධර්මිය හොඳට ඉගෙන ගන්න. මේ කාරණා පැහැදිලි කරපුවාම බොහෝම සතුටටපත් වෙලා සාදුනාත දුන්නා. බුදු පියාණන් වහන්සේ ඒ වෙලේ අහනවා බමුණ ඔබ ජීවත් වෙන්න කරන ව්‍යාපාරය මොකද්ද? ඒ වෙලේ මතක් කරනවා ස්වාමීනි දැන් බොරු කියලා ඇති වැඩක් නැහැ. ඒ නිසා මම ඔබ වහන්සේට ඇත්තම කියන්න. ස්වාමීනි මම සූදුවෙන් ජීවත් වෙන කෙනෙක්. සූදුවෙන් තමයි මම ජීවත් වෙන්නේ. ඒලි බුදුරජාණන් වහන්සේ බැන්නද? බැන්නේ නේ. ඒලි භාග්‍යතුන් වහන්සේ අහනවා සූදුවෙන් වාසියක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ අහුවා. ඒලි මේ බවුන පිළිතුරු දෙනවා ස්වාමීනි සමහර දවස් වලට වාසිය තියෙනවා සමහර දවස් වලට අවශ්‍යයි. ආන් ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ඔහොම දිනනවට වඩා හොඳම දිනීමක් මේ ලෝකේ තියෙනවා. යුද්ධයෙන් දිනනවටත් වඩා දෙවියන් අතර දෙවියන් එක්ක හරි ගිහිල්ලා එකතු වෙලා කරන බ්‍රහ්මයන් අතර එකතු වෙලා බ්‍රහ්මයන් සමග කරන කියන දේවල් වලින් දිනනවටත් වඩා අපි ලෝකේ ජීවත් වෙන්න පුදුම විදිහට යුද්ධයක් කරන්නේ. ඒ ජීවිත යුද්ධයෙන් දිනනවටත් වඩා ශ්‍රේෂ්ඨ දිනුමක් මේ ලෝකේ තියෙනවා. ඒ කාරණාව පැහැදිලි කරලා තියෙනවා. තමන්ගේ ආත්මය තමන්ට දිනන්න පුළුවන් නම් ඒක හුඟක් ශ්‍රේෂ්ඨයි මහණෙනි කියලයි අපේ භාග්‍යතුන් වහන්සේ කාරණා පැහැදිලි කරලා තියෙන්නේ. මේ උතුම් වූ සද්ධර්ම දේශනාවෙහි පින්බර දායකත්වයේ සපයන්නට යෙදුනේ 405 කටුගස්තොට පාර
මහනුවර පදිංචි ලයනල් රඹුක්වැල්ල පින්වත් මහත්මාණන්, උපොලි රඹුක්වැල්ල පින්වත් මහත්මිය ඇතුළු සත්පුරුෂෝ කාරුණික ගුණගරුකෝ මේ පින්වත් පිරිස විසින් උතුම් වරමුණු වශයෙන් සඳහන් කරනවා මිය පරලෝ ගියා වූ ඇලෙක්සැන්ඩර් පෙරේරා පියාණන්ට පින් පැමිණවීමත්, රඹුක්වැල්ල පියාණන්ට පින් පැමිණවීමත්, මැගි නෝනා මේනියන්, ඩොන් රිචඩ් මාමණ්ඩිය, ඇග්නස් පෙරේරා නැන්දනිය, ලීලානි සහෝදරිය ඇතුළු සියලුම වර්ග පරම්පරායානුගත සංසාරගත ඥාතීන්ට අඩුනිතුව මේ සියලුම කුසලයෝ අනුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා 2021 ජනවාරි 30 වෙනි දිනට 90 වෙනි ජන්මදිනය ලැබුවා වූ නන්දාවතී වනිගසිංහ පින්වත් මෑණියන්ට රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. ඇයට මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ කර ගැනීමට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී චිරජීවනයේ නිරන්තරයෙන් උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සද්ධර්මයේ දේශනා කළ ස්වාමින් වහන්සේටද ලෝසතුන් වැඩ පිණිස නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසත් මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මාහට අනුමෝදන් කළ සියලුම පුණ්‍ය සම්භාරයෝ මා ප්‍රවෘජා භූමිට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පරම පූජනීය කෝරළයාගම සරණතිස්ස මගේ පින්නතුන් වහන්සේට අඩුනිතුව සතුට සිතින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. නොඑක් අයරින් මේ උතුම් වූ කුසල කර්මයේ සඳහා උදව් උපකාර කර සියලුම දිනාටම මේ කටයුත්ත සිද්ධ කිරීමේදී ළඟින් ආශ්‍රය නිශ්‍රය කරන එකතු පාදා වුණ සියලුම කල්යාණ මිත්‍ර හැම දිනාටම අප හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින් උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. කොරෝනා වසංගතයෙන් මුළු මහත් ලෝක ධාතුවම නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර දරණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ, බොරලන්දේ වජිරඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා කියලා පින් අනුමෝදනා සිද්ධ කරමු. මේ උතුම් වූ කුසල කර්මයේ මෙවන් වූ කාල විපත්ති තියෙන සමයක සිද්ධ කර කල්යාණ මිත්‍ර ඔබ සෑම දිනාටම සංසාර සාගරයෙන් එතර යනකම්ම මෙතෙන් පටන් ලබන හැම ජීවිතයකම සම්මාදිට්ඨිගත වේවා. නිර්මල පර්යාප්තිය මාසණ්ඩ දරණ්ඩ වචනයෙන් පුරුදු පුහුණු කරන්න, නුවණින් විනිවිද දකින්න, නුවණින් මෙනෙහි කරන්න ශක්තිය ප්‍රඥාව නිරන්තරයෙන් උදාපත් වේවා. සත්පුරුෂයන්ගේ අනුකම්පාව, සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පාව සසන වසනතුරු නිර්වාණය අවබෝධ කරවනතුරු ඔබ හැම දිනාටම උදාපත් වේවා. ඔබ සියලුම දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා ආශිර්වාද කරනවා. සද්ධර්ම ශ්‍රවණී කරන්නා වූ ලංකා වාසී ලෝක වාසී හැම දිනාටම සම්මාදිට්ඨිගත අති උත්තමයන්න් වහන්සේලාද මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ හැම දිනාටම රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. පින්වත් මෑණියන් ඇතුළු ඔබ හැම දිනාටම ඒ වගේම අපි හැම දිනාටම ඊ타ත්ම ඉක්මන් භවයක ඊ타ත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ උතුම් වූ කුසලයෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ